දැන් බලන්න පුතේ දැන් මම ඔයගොල්ලන්ට එකක් දෙනවා මේකේ මේ වර්ගයේම තව රසායනික විපර්යාසයක් ඒක ඔයගොල්ලෝ ලියාගෙන උත්සාහ කරන්න ඒක තනියෙන් තුලිත කරන්න. ඒ තමන් තනියෙන් තුලිත කරොත් තමයි තමන්ට රසායනික සමීකරණයක් තුලිත කරලා ලියන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මම තව එකක් දෙනවා මේ જાතියේ රසායනික සමීකරණයක් පොඩ තුලිත කරන්න. දැන් මෙන්න මේ කාබන් ඩයොක්සයිඩ් වායුව CO2 වායුව ජලය සමග ප්‍රතික්‍රියා වුණාම හැදෙනවා. ඔයගොල්ලෝ දන්නවා සෝඩා වතුර කියලා අපි හඳුන්වන්නේ. පෙන නගින සිසිල් බීම හැම එකකම තියෙන සංයෝගයක් කාබොනික් අම්ලය H2CO3. හැබැයි මේක තුලිත කරන්න දෙයක් නැහැ. ඒ නිසා බලන්න තුලිත සමීකරණේ තුලිත නම් ඔයගොල්ලෝ තුලිත කරන්න ගියොත් වෙන්නේ තව ගැටලුවකට මුහුණ දෙන්න වෙනවා. මේක තුලිත කරන්න දෙයක් නැහැ. මේක බලන්න තුලිත කරන්න. සෝඩියම් ඔක්සයිඩ් මේක ලෝහ ඔක්සයිඩයක් ජලය සමග සිදුවන ප්‍රතික්‍රියාව. මෙතෙන්දී හැදෙනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. මේක තුලිත කරන්න. එතකොට මේ සමීකරණ කීපෙම අපි මෙතෙන්දි කතා කරපු සිද්ධ වෙලා තියෙන්නේ පුතේ සංයෝග දෙකක් හෝ මූලද්‍රව්‍ය දෙකක් හෝ ප්‍රතික්‍රියා වෙලා තනි සංයෝගයක් සෑදී. බලන්න හොඳට අපි දැන් මෙතෙක් කතා කරපු දිහා බැලුවොත් පේනවා එක්ක මූලද්‍රව්‍ය දෙකක් නැත්නම් සංයෝග දෙකක් ප්‍රතික්‍රියා වෙලා තනි සංයෝගයක් හැදිලා තියෙනවා. අපි බලමු මීට වඩා ටිකක් වෙනස් රසායනික විපර්යාසය. මීට වඩා වෙනස් රසායනික විපර්යාස. ඔයගොල්ලෝ දන්නවා මෙන්න මේ සංයෝගය හුණු ගල් වල තියෙන රසායනික සංයෝගය කැල්සියම් කාබනේට්. කැල්සියම් කාබනේට්. ඔය හුණු පෝරණු වල මේ හුණු ගල් පිලිස්සීමේදී මේ කැල්සියම් කාබනේට් වියෝජනය වෙනවා. වියෝජනය වෙලා හැදෙනවා කැල්සියම් ඔක්සයිඩ් සහ කාබන් ඩයොක්සයිඩ්. මේකත් තුලිත කරන්න දෙයක් නැහැ. මේකත් තුලිතයි මේ සමීකරණය. අපිට පුළුවන් මේ තුලිත සමීකරණයක්ද කියලා බලන්න. මෙන්න බලන්න කැල්සියම් ප්‍රතික්‍රියක පැත්තේ කැල්සියම් 1යි. ඵල පැත්තේ කැල්සියම් 1යි. කාබන් 1යි. කාබන් 1යි. ඔක්සිජන් 3යි. මෙතන 1යි මෙතන 2යි 3යි තුලිතයි. ඒ වගේ වෙනවා නම් ලේසියිනේ අපිට නේ. හැබැයි හැම නිතරම එහෙම තුලිත ඒවාම අපිට ලැබෙන්නේ නැහැ. අපි බලමු තව එකක්. මෙන්න පොටෑසියම් පර්මැංගනේට් අපි සාමාන්‍ය විවහාරයේදී කියනවා කොන්ඩිස් කියලා KMnO4. පොටෑසියම් පර්මැංගනේට් ගම් පාටයි. මේක අපි රත් කරොත් වියෝජනය වෙලා හැදෙනවා පොටෑසියම් මැංගනේට් K2MnO4 මැංගනීස් ඩයොක්සයිඩ් MnO2 සහ ඔක්සිජන්. මේක විද්‍යාගාරයේදී අපි ඔක්සිජන් වායු සාම්පලයක් නිපදවා ගන්න භාවිත කරන රසායනික සංයෝගය මේ. මොකද්ද? කොන්ඩිස් එහෙම නැත්නම් පොටෑසියම් පර්මැංගනේට් රත් කිරීම. මේ දෙකේදීම සිද්ධ වෙලා තියෙන දූල පුතාලට පේනවා තනි සංයෝගයක් තාපය නිසා, ඒ කියන්නේ රත් කිරීම නිසා සරල ද්‍රව්‍ය කීපයක් බවට දෙකක් හෝ ඊට වැඩි ගණනක් බවට මෙතන වෙන් වෙලා තියෙනවා. වියෝජනය වෙලා තියෙනවා. වියෝජනය වෙලා තියෙනවා. මෙතෙන්දිත් එහෙමයි මෙතෙන්දිත් එහෙමයි. මේක බලමු තුලිතද කියලා. පුතාලට පුළුවන් නම් මේක ලියාගෙන තනියෙන් තුලිත කරන්න. එතකොට නැවත පන්ති පටන් ගන්නකොට ඔයගොල්ලෝ පන්තියට ආවම අපිට පුළුවන් මේ සමීකරණ තුලිතද කියලා බලන්න. හරිද කියලා බලන්න පුළුවන්. එහෙනම් මම මේක තුලිත කරන්න යන්නේ නැහැ. දූල පුතාලා උත්සාහ කරන්න මේක තුලිත කරන්න. මම තව එකක් දෙනවා මේ විදිහම. ඔයගොල්ලෝ දන්නවා තුවාල සුද්ධ කරන්න ගන්න සංයෝගයක් තියෙනවා. අවර්ණයි ජලය වගේ අඳුරු බෝතල් වල ගබඩා කරලා තියෙන්නේ. මම හිතන්නේ කියනකොටම දන්නවා තුවාලයකට මේක දැම්මම සුදු පාට පෙන නගිනවා. අපි කියනවා මේකට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්.
හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්. මේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් H2O2 වියෝජනය වෙලා හැදෙනවා ජලය ඒ වගේම ඔක්සිජන්. ඒක අර වායු බුබුලු පිට වෙනවා වගේ බුබුලු දාන්නේ ඒක. ඔක්සිජන් පිට වෙනවා. දැන් මේකත් තුලිත නැහැ. මේ ප්‍රතික්‍රියා තුනම එක වර්ගයි. අර කලින් කතා කරපුවට වඩා වෙනස්. කලින් කතා කරපු ඒවායින් වෙලා තිබුණේ මූලද්‍රව්‍ය දෙකක් හෝ සංයෝග දෙකක් හෝ ප්‍රතික්‍රියා වෙලා තනි සංයෝගයක් සෑදී. මෙතන තනි සංයෝගයක් තාපය නිසා සරල සංයෝග හෝ මූලද්‍රව්‍ය වලට වෙන්වීමක් සිදු වෙනවා. මේවට අපිට කියන්න පුළුවන් ඕනනම් මේක වියෝජනයක් මෙතන සිද්ධ වෙනවා. මම තාම ප්‍රතික්‍රියා වර්ගීකරණයට ආවේ නැහැ. මම මේගොල්ලන්ට පුරුදු කරන්නේ රසායනික සමීකරණයක් කොහොමද තුලිත කරන්නේ කියලා. එහෙනම් මේ දෙක ඔයගොල්ලෝ ලියාගෙන මේ දෙක ලියාගෙන තුලිත කරන්න. මේ දෙක ලියාගෙන තුලිත කරන්න. right අපි දැන් යමු. හරි ලියාගත්තා. අපි යමු දැන් තවත් සමීකරණ එතන රසායනික විපර්යාස වර්ගයක් බලමු. මතකද පන්තියේදී පොඩි පන්ති වලදී කරා කොපර් සල්ෆේට් ද්‍රාවණයකට මේක නිල් පාටයි මේකට දානවා අපි යකඩ කුඩු හෝ යකඩ ඇන පිරිසිදු කරමු. දැන් මම මෙතන රසායනික ප්‍රතික්‍රියාවක් සිදු වෙන බව අපිට දැනගන්න තියෙන ඉඟිය සාක්ෂිය තමයි මේ නිල් පාට නැති වෙනවා. කොපර් සල්ෆේට් ද්‍රාවණේ නිල් පාට නැති වෙනවා. මෙතෙන්දි හැදෙනවා ෆෙරස් සල්ෆේට් FeSO4 ඒ වගේම දුඹුරු පාට කුඩක් මේ නලයේ හෝ බීකරේ පතුලේ තැම්පත් වෙනවා කොපර්. මේකත් රසායනික විපර්යාස වර්ගයක්. මෙතෙන්දි වෙලා තියෙන්නේ කොපර් සල්ෆේට් වල තියෙන කොපර් හොඳට බලන්න පුතේ යකඩ මගින් එලවල දාලා තියෙනවා. කොපර් සල්ෆේට් වල තියෙන කොපර් අයන විදියට තියෙන්නේ ඒක උදාසීන පරමාණු බවට පත් කරලා එලවල දාලා තියෙනවා. කවුද? යකඩ. මෙවැනි ප්‍රතික්‍රියාත් අපිට අත්විඳින්න පුළුවන්. ඒ වගේම තමයි මේක බලමු තුලිතද කියලා. කොපර් 1යි යකඩ 1යි සල්ෆර් 1යි ඔක්සිජන් 4යි මේක තුලිත කරන්න දෙයක් නැහැ තුලිතයි. දැන් අපි බලමු තවත් මේ වගේම ප්‍රතික්‍රියාවක්. HCl හයිඩ්‍රොක්ලෝරික් අම්ල ද්‍රාවණයකට අපි පිරිසිදු කරපු මැග්නීසියම් පටි කැබැලි දා. දැන් මම මෙතෙන්දී මැග්නීසියම් ක්ලෝරයිඩ් සාදනවා හයිඩ්‍රජන් වායුව පිට වෙනවා. H2 මෙතෙන්දි වෙලා තියෙන පුතේ මැග්නීසියම් මගින් හයිඩ්‍රජන් පළවා හැරලා තියෙනවා. මෙවැනි ප්‍රතික්‍රියා සිදු වෙනවා. මොකද ලෝහයක් අම්ල එක්ක ප්‍රතික්‍රියා කරා බොහෝ විට හයිඩ්‍රජන් වායුව පිට වෙනවා. මේකත් එතකොට මේ වගේම විස්ථාපනය කරව ප්‍රතික්‍රියාවක්. එක්කෙනෙක් මගින් තව කෙනෙක් විස්ථාපනය කරලා තියෙනවා. මේක තුලිත නෑ. ඔයගොල්ලෝ ලියාගෙන මේක තුලිත කරා. දැන් මෙතෙන්දි විස්ථාපනය වෙලා තියෙන්නේ පුතේ මේකත් ධන කාණ්ඩයක් මේකත් ධන කාණ්ඩයක්. මෙතන තියෙන ධන කාණ්ඩය මෙතන තියෙන තවත් ධන කාණ්ඩයක් මගින් පළවා හැරලා තියෙනවා. මේ වගේම ඍණ කාණ්ඩත් පළවා හැරීමේ ප්‍රතික්‍රියා සිදු වෙනවා. දැන් අපි ගත්තොත් උදාහරණයක් විදිහට HBr කියන සංයෝග හයිඩ්‍රජන් බ්‍රෝමයිඩ් HBr ද්‍රාවණයකට ක්ලෝරීන් දියර දැම්මොත් එතන ක්ලෝරීන් වායුව අපි දැම්මොත් බුබුලණය කරොත් මෙතෙන්දි ප්‍රතික්‍රියාවක් සිදු වෙනවා HCl
බ්‍රෝමීන් වායුව පිට වෙනවා. එතෙන්දි පළවා හැරලා තියෙන ඍණ කාණ්ඩය. මේ තියෙන ඍණ කාණ්ඩයනේ පුතේ. මේකත් ඍණ. ඒතර සංයෝගයක තියෙන ඍණ කාණ්ඩයක් තවත් ප්‍රබල ඍණ කාණ්ඩයක් මගින් පළවා හැරලා තියෙනවා. මේ ප්‍රතික්‍රියා වර්ග මේ ප්‍රතික්‍රියා තුනම එකම විදිහේ ප්‍රතික්‍රියා. මොකද මූලද්‍රව්‍යයක් මගින් තවත් සංයෝගයක තියෙන තවත් කාණ්ඩයක් පළවා හැරලා තියෙනවා. ඔන්න අපි තවත් ප්‍රතික්‍රියා වර්ගයක් ඉගෙන ගත්ත මෙතනදී. මම මේ හැම ප්‍රතික්‍රියාවකින්ම දූල පුතාට පුරුදු කරන්න යන්නේ රසායනික සමීකරණයක් කොහොමද තුලිත කරන්නේ. මේකත් ලියාගෙන මේ දෙක තුලිත නැහැ. ලියාගෙන තුලිත කරන්න. ලියාගෙන තුලිත කරන්න. පැහැදිලි? ඊළඟට අපි බලමු තවත් ප්‍රතික්‍රියාවක්. මෙන්න බලන්න. මෙන්න මේ සමීකරණත් අපි බලමු. තවත් ස්වභාවයේ සිදුවෙන්න පුළුවන් රසායනික ප්‍රතික්‍රියා වර්ගයක්. බේරියම් ක්ලෝරයිඩ් සහ සෝඩියම් සල්ෆේට් අතර සිදුවන රසායනික ප්‍රතික්‍රියා. මෙතෙන්දි හැදෙනවා සෝඩියම් ක්ලෝරයිඩ් එක ලවණයක් මේකත් අවර්ණයි බේරියම් සල්ෆේට්. මේ බේරියම් සල්ෆේට් කියන්නේ පුතේ සුදු පාට අවක්ෂේපයක්. ඒතර මේ බේරියම් ක්ලෝරයිඩ් සහ සෝඩියම් සල්ෆේට් අපි මිශ්‍ර කරාම සුදු පාට අවක්ෂේපයක් සෑදීම තුලින් අපිට තේරුම් ගන්න පුළුවන් මෙතන රසායනික විපර්යාසයක් සිදු වූ බව. මේ සමීකරණේ තුලිත නැහැ. අපි තුලිත කරමු. බලමු ඉස්සෙල්ලා බේරියම් 1යි බේරියම් 1යි. ක්ලෝරීන් 2යි මෙතන ක්ලෝරීන් 1යි. සෝඩියම් 2යි සෝඩියම් 1යි තුලිත නැහැ. සල්ෆර් 1යි සල්ෆර් 1යි. ඔක්සිජන් 4යි ඔක්සිජන් 4යි. මම මේක තුලිත කරන්නම්. ඔන්න බේරියම් ක්ලෝරයිඩ් ධන සෝඩියම් සල්ෆේට් සෝඩියම් ක්ලෝරයිඩ් ධන බේරියම් සල්ෆේට්. මම දෙවනි වතාවේ තමයි තුලිත කරලා පෙන්නන්නේ. දැන් පුතේ මෙතන ක්ලෝරීන් දෙකක් තියෙනවා මෙතන එකයි තියෙන්නේ. මම මෙතෙන්ට දෙකක් දාන්න. බලන්න දැන් තුලිත වෙලා නේද කියලා. බේරියම් 1යි බේරියම් 1යි. ක්ලෝරීන් 2යි මේ දෙකෙන් වැඩි වෙනවනේ ක්ලෝරීන් 2යි. සෝඩියම් 2යි මේ දෙකෙන් වැඩි වෙනවා සෝඩියම් 2යි. සල්ෆර් 1යි සල්ෆර් 1යි. O4යි මෙතනත් O4. දැන් තුලිත. දැන් දූල පුතාට පුළුවන් මේ සමීකරණ දෙකම පේනවා බැලුවම එකම වගේ. මේ සමීකරණ දෙකක් නෙමෙයි මේ එකක් ඇත්තටම මේක තුලිත කරන්නේ නැතුව ලියපු එකක් මේක තුලිත කරලා ලියපු එකක්. අනිවාර්යෙන් රසායනික ප්‍රතික්‍රියාවක් අපි ඉදිරිපත් කරනකොට ඒක තුලිත කරලම ලියන්න ඕන. ඒක අභ්‍යාස වලටත් ඕගොල්ලෝ එනවා විභාගේ ප්‍රශ්න වලටත් එනවා බහුවර්ණ ප්‍රශ්න වලට එනවා විභාගගත ප්‍රශ්න වලට එනවා රචනා ප්‍රශ්න වලට එනවා තුලිත රසායනික සමීකරණ ඉදිරිපත් කරා. දැන් අපි තව එකක් ගමු මේ විදිහේ. මේක HCl මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් අතර සිදුවන ප්‍රතික්‍රියා. මෙතෙන්දී හැදෙනවා මැග්නීසියම් ක්ලෝරයිඩ් ධන ජල. මේකත් අර කලින් ප්‍රතික්‍රියාව වගේම එකක් මේක. ඔයගොල්ලෝ දන්නවා මේ ප්‍රතික්‍රියාව අපේ ආමාශයේ සිදු වෙනවා. අපි ગેස්ට්‍රයිටිස් වගේ තත්ත්වවලදී බඩේ දැවිල්ල හටගත්තම ඒ දැවිල්ලට හේතු වෙන්නේ ආමාශයෙන් ශ්‍රාවය වන හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. අපි මිල්ක් ඔෆ් මැග්නීසියා ඒ කියන්නේ මැග්නීසියා ශීරය හෙවත් මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් දියර විදියටත් තියෙනවා පෙති විදියටත් තියෙනවා. අපි පානය කරොත් අපේ ආමාශයේදී මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙලා උදාසීන සංයෝග දෙකක් හැදෙනවා. ඒ නිසා අර ආමාශයේ දැවිල්ල ගතිය අපිට නැති වෙලා යනවා. මේවට කියන්නේ අපි උදාසීනීකරණ ප්‍රතික්‍රියා කියලා. මේවට කියන්නේ උදාසීනීකරණ ප්‍රතික්‍රියා. එතකොට මේ ප්‍රතික්‍රියා 1 2 කියන දෙකම එකම වගේ ප්‍රතික්‍රියා.
එතකොට මේ සමීකරණෙත් ඔයගොල්ලෝ ලියාගෙන මේක මේ විදිහට බලන්න මේ තුලිත කරපු විදිහට මේකත් තුලිත කරලා ඉදිරිපත් කරා. ඒ දෙකම එතකොට Tamanට පුළුවන් මේක මන් තුලිත කරා. දැන් ඔයගොල්ලෝ මේක ලියාගෙන තුලිත කරන්න. දැන් එතකොට මම එකිනෙකට වෙනස් ප්‍රතික්‍රියා වර්ග 4ක් ඔයගොල්ලන්ට ඉගන්නේ. මම මේ ප්‍රතික්‍රියාවල නම් එහෙම දුන්නේ නැහැ වර්ගවල. අපිට මේ පාඩමේ ඉගෙන ගන්න තියෙන මේ රසායනික විපර්යාස එමෙතන රසායනික ප්‍රතික්‍රියා ප්‍රධාන වශයෙන් වර්ග කරන්න පුළුවන් වර්ග 4කට. වර්ග 4කට. මම මේක මකනවා. එතකොට මේ රසායනික ප්‍රතික්‍රියා අපිට පුළුවන් ප්‍රධාන වශයෙන් මේ ස්වභාවය අනුව වර්ග 4කට වෙන් කරන්න. දැන් බලමු මේ මොනවද කියලා. 1 සංයෝජන ප්‍රතික්‍රියා. දැන් ඔයගොල්ලන්ට මම ඉස්සෙල්ලම දුන්නේ මෙන්න මේ જાතිය ප්‍රතික්‍රියා කීපයක් මම තුලිත කරා. ඔයගොල්ලන්ට තුලිත කරන්න දුන්නා. ඒ කියන්නේ මූලද්‍රව්‍ය දෙකක් හෝ සංයෝග දෙකක් හෝ ප්‍රතික්‍රියා වෙලා තනි සංයෝගයක් සෑදී. මේ જાතිය සංයෝජන ප්‍රතික්‍රියා. 2 වියෝජන ප්‍රතික්‍රියා. වියෝජන ප්‍රතික්‍රියා කියන්නේ පුතේ තනි සංයෝගයක් සංඝටක කීපයකට වෙන්වීමෙන් සිදුවන ප්‍රතික්‍රියා. වියෝජන ප්‍රතික්‍රියා. ඔය කුණු ගල් වල තියෙන කැල්සියම් කාබනේට් වියෝජනය වීම. පොටෑසියම් පර්මැංගනේට් වියෝජනය වීම මේක වියෝජන ප්‍රතික්‍රියා. ඒ වගේම හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ජලය සහ ඔක්සිජන් වලට වියෝජනය වීම ඒවා වියෝජන ප්‍රතික්‍රියා. තුන්වෙනි වර්ගය තමයි ඒක විස්ථාපන ප්‍රතික්‍රියා. ඒක විස්ථාපන ප්‍රතික්‍රියා. දැන් අම්ලයකට තනුක අම්ලයකට ලෝහයක් දැම්මම ඒ අම්ලයේ තියෙන හයිඩ්‍රජන් වායුව විදියට පිට වෙලා යනවා. විස්ථාපනය වෙනවා. ඒක එවැනි ප්‍රතික්‍රියා ඒක විස්ථාපන ප්‍රතික්‍රියා වර්ගයටයි. ඒ වගේම ලෝහ ලවණ ද්‍රාවණයක් තවත් ලෝහයක් එක්ක ප්‍රතික්‍රියා වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් කොපර් සල්ෆේට් ද්‍රාවණයකට අපි සිංක් කැබලි හෝ යකඩ කුඩු එක්කරාම සිදුවන ප්‍රතික්‍රියාව. සිංක් මගින් හෝ යකඩ මගින් කොපර් සල්ෆේට් ද්‍රාවණයේ තියෙන කොපර් පරමාණු විදියට පළවා හරිනවා. ඒක එතකොට ඒක විස්ථාපන ප්‍රතික්‍රියාව. අනිත් වර්ගය තමයි අපි අවසානයේ තුලිත කරන්න ගත්ත සමීකරණ වලට අයිති ප්‍රතික්‍රියා වර්ගයේ ද්විත්ව විස්ථාපන ප්‍රතික්‍රියා. ද්විත්ව විස්ථාපන ප්‍රතික්‍රියා. ප්‍රතික්‍රියා වර්ග 4කට ස්වභාවය අනුව රසායනික ප්‍රතික්‍රියා අපිට මෙන්න මේ වගේ වර්ග 4කට වෙන් කරන්න පුළුවන්. සංයෝජන ප්‍රතික්‍රියා, වියෝජන ප්‍රතික්‍රියා, ඒක විස්ථාපන ප්‍රතික්‍රියා, ද්විත්ව විස්ථාපන ප්‍රතික්‍රියා. මෙන්න මේ ප්‍රතික්‍රියා වර්ග දැන් විභාගෙදී පුතේ ඔයගොල්ලෝගේ බලාපොරොත්තු වෙනවා බහුවර්ණ ප්‍රශ්නකදී වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විභාගගත ප්‍රශ්නකදී වෙන්න පුළුවන්. ප්‍රතික්‍රියාවක් දීලා මේක මොන වර්ගයකටද අයිති වෙන්නේ කියලා. එතකොට ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන මේක සංයෝජන ප්‍රතික්‍රියාවක්ද? එහෙම නැත්නම් වියෝජන ප්‍රතික්‍රියාවක්ද? එහෙම නැත්නම් ඒක විස්ථාපන ප්‍රතික්‍රියාවක්ද? එහෙම නැත්නම් ද්විත්ව විස්ථාපන ප්‍රතික්‍රියාවක්ද කියලා වෙන්කර හඳුනා ගැනීමක් කරන්න පුළුවන්ද කියලා විභාගෙදී බලනවා. ඒ නිසා රසායනික විපර්යාසයක් එහෙම නැත්නම් ප්‍රතික්‍රියාවක් සමීකරණයක් මගින් ඉදිරිපත් කරාම ඒක මේ වර්ග 4 මොන වර්ගයටද අයිති වෙන්නේ කියලා ඔයගොල්ලෝට පෙන්වන්න වෙනවා. ඒ හැකියාව දැන් මෙතෙන්දී අපි අවසාන වශයෙන් මේ වර්ග 4 පිළිබඳ අපි කතා කරලා අද බලමු අපි මේ වර්ග 4 ඉගෙන ගන්න. මොකද අපි රසායනික ප්‍රතික්‍රියා ගණනාවක් අපි කතා කරා. අපිට අන්නේ ඉගෙනගත්ත රසායනික ප්‍රතික්‍රියා මේ වර්ග 4ට එකතු කරන්න විතරයි දැන් තියෙන්නේ. ඔන්න අපි ගන්නවා ඉස්සෙල්ලාම සංයෝජන ප්‍රතික්‍රියා. පළවෙනි සංයෝජන ප්‍රතික්‍රියා. පොදු සමීකරණයක් මගින් දැක්වුවොත් සංයෝජන ප්‍රතික්‍රියාවලදී සිදුවෙන්නේ පුතේ
මූලද්‍රව්‍ය දෙකක් හෝ සංයෝග දෙකක් හෝ ප්‍රතික්‍රියා වෙලා තනි සංයෝගයක් සෑදී. මෙන්න පොදු සමීකරණ. A ධන B AB කියලා හැදෙනවා. ඒ කියන්නේ මූලද්‍රව්‍ය දෙකක් වෙන්න පුළුවන්, සංයෝග දෙකක් වෙන්න පුළුවන්, ප්‍රතික්‍රියා වෙලා තනි සංයෝගයක් සෑදෙනවා. ඔන්න මේකට උදාහරණ. මම උදාහරණ දෙක වගේ දෙන්නම්. ඔයගොල්ලන්ට පුළුවන් තුලිත නම් එහෙම තියෙන්න අරින්න. තුලිත නැත්තම් තුලිත කරලා ලියා ගන්න පුළුවන්. හයිඩ්‍රජන් සහ ඔක්සිජන් ප්‍රතික්‍රියා වෙලා ජලය සෑදී. සෝඩියම් සහ ක්ලෝරීන් වායුව ප්‍රතික්‍රියා වීමෙන් සෝඩියම් ක්ලෝරයිඩ් සෑදී. මේකත් සංයෝජන ප්‍රතික්‍රියා. මූලද්‍රව්‍ය දෙකක් එකතු වෙලා තියෙනවා. එතකොට මේ සංයෝජන ප්‍රතික්‍රියා මේවා තුලිත කරන්න ඕගොල්ලෝ තනියෙන් අභ්‍යාසයක් විදියට. ඒ වගේම මැග්නීසියම් ඔක්සයිඩ් මේක සංයෝගයක්. ජලය කියන්නේ සංයෝගයක් ප්‍රතික්‍රියා වෙලා හැදෙනවා මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ්. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ්. බලන්න මේ මෙතෙන්දි සංයෝග දෙකක් ප්‍රතික්‍රියා වෙලා. මෙතෙන්දි මූලද්‍රව්‍ය දෙකක්, මෙතෙන්දිත් මූලද්‍රව්‍ය දෙකක්. ප්‍රතික්‍රියා වීමෙන් තනි සංයෝගයක් සෑදිලා තියෙනවා. එහෙනම් මේ ප්‍රතික්‍රියා තුනම සංයෝජන ප්‍රතික්‍රියා ගණයට වැටෙනවා. A ධන B A තේරුම් ගන්න පුළුවන්. අපහසුතාවයක් නැහැ, තේරුම් ගන්න පුළුවන්. බලන්න අපි ඊළඟ ප්‍රතික්‍රියා වර්ගයට යනවා. ඊළඟට මතක ඇති වියෝජන ප්‍රතික්‍රියා. වියෝජන ප්‍රතික්‍රියා. මේ වියෝජන ප්‍රතික්‍රියා අපිට පොදු සමීකරණයක් මගින් දක්වන්න පුළුවන්. AB A ධන B සංයෝගයක් සරල සංඝටක බවට පත් වෙනවා. බොහෝ විට මේ වියෝජන ප්‍රතික්‍රියා සිදු වෙන්නේ තාපය නිසා. තාපය නිසා වියෝජනය වෙලා සරල සංඝටක බවට පත් වෙනවා තනි සංයෝගය. දැන් මතක් කරගන්න මේ වගේ වියෝජන ප්‍රතික්‍රියා එකක් තමයි ප්‍රසිද්ධ මේ වියෝජන ප්‍රතික්‍රියාවක් තමයි මෙන්න මේ. කුණු ගල් වල තියෙන කැල්සියම් කාබනේට් රත් කරාම සිදුවන විපර්යාසය. රත් කරාම සිදුවන විපර්යාසය. අපිට රත් කිරීම කියන එක මෙහෙම සංකේතවත් කරන්න පුළුවන් ඩෙල්ටා ලකුණෙන්. කැල්සියම් ඔක්සයිඩ් සහ කාබන් ඩයොක්සයිඩ් බවට පත්. මේ සංකේතයෙන් කියන්නේ පුතේ රත් කරනවා කියන්නේ. ඒ වගේම තමයි මේක තුලිතයි. තුලිත නැත්තම් ඔයගොල්ලෝ තුලිත කරලා ලියන්න. විද්‍යාගාරයේදී ඔක්සිජන් වායු සාම්පලයක් නිපදවීම සඳහා භාවිත කරන රසායනික සංයෝගය තමයි මෙන්න මේක. මේකත් අපි රත් කරොත් කැකෑරුම් නලයකට දාලා පොටෑසියම් පර්මැංගනේට්. මෙතෙන්දි හැදෙනවා පොටෑසියම් මැංගනේට් K2MnO4 මැංගනීස් ඩයොක්සයිඩ් ඔක්සිජන්. එතන සංඝටක තුනකට වෙන් වෙලා තිනවා. මේ පොටෑසියම් පර්මැංගනේට් කියන සංයෝගය තනි සංයෝගයේ සංඝටක තුනකට වෙන් වෙලා තිනවා, වියෝජනය වෙලා. මේකත් වියෝජන ප්‍රතික්‍රියාව. එතකොට පොටෑසියම් පර්මැංගනේට් රත් කරාම පොටෑසියම් මැංගනේට් මැංගනීස් ඩයොක්සයිඩ් ඔක්සිජන් බවට පත්. මේවා අපි කලින් රසායනික සමීකරණ තුලිත කිරීමේදීත් මේ ගැන කතා කරා. ඔන්න තව එකක් අපි ගමු. potassium nitrate KNO3
මේවත් අපි විද්‍යාගාරයේදී ඔක්සිජන් වායුව නිපදවන්න භාවිත කරනවා. KNO3 වියෝජනය වීමෙන් ඇදෙන පොටෑසියම් නයිට්‍රයිඩ් සහ ඔක්සිජන්. මේකත් තුලිත නෑ. ඔයගොල්ලෝ තුලිත කරන්න වෙනවා මේක. පොටෑසියම් නයිට්‍රේට් රත් කරාම පොටෑසියම් නයිට්‍රයිඩ් ඔක්සිජන් වායුව හැදෙනවා. මේ KNO2 කියන්නේ පොටෑසියම් නයිට්‍රයිඩ්. මේකත් මේ පොටෑසියම් නයිට්‍රේට් කියන සංයෝගයත් අපි ඔක්සිජන් වායු සාම්පලයක් නිපදවා ගන්න විද්‍යාගාරයේදී භාවිත කරනවා. ඒ වගේම තමයි තවත් එකක් මම දුන්නොත් ඔකට තුලිත කරන්න පුරුදු වෙන්න පුළුවන් KClO3. මේක ටිකක් අධික උෂ්ණත්වයකට රත් කරන්න ඕන වියෝජනය වෙන්න. KClO පොටෑසියම් ක්ලෝරේට්. පොටෑසියම් ක්ලෝරේට් රත් කරාම වියෝජනය වෙලා හැදෙනවා KCl පොටෑසියම් ක්ලෝරයිඩ් සහ ඔක්සිජන් බවට පත්. මේකත් ඔයගොල්ලෝ තුලිත කරන්න පුළුවන්. ඔන්න වියෝජන ප්‍රතික්‍රියා මං 1 2 3 4 පොදු සමීකරණ දිහාත් මේ දිහාත් බලන්න. AB වියෝජනය වෙලා හැදෙනවා A ධන B. මෙතන මේ සංඝටක 3යි, මෙතන 2යි, මෙතන 2. ඔන්න වියෝජන ප්‍රතික්‍රියා. අර අපි කලින් ඉගෙන ගත්ත ප්‍රතික්‍රියා ටික මේ වර්ගීකරණයේදී මේ එක් එක් කාණ්ඩයට අපිට ඇතුළත් කරගන්න එකයි තියෙන්නේ. ඔන්න තුන්වෙනි වර්ගය තමයි පුතේ බලන්න. තුන්වෙනි වර්ගය තමයි ඒක විස්ථාපන ප්‍රතික්‍රියා. ඒක විස්ථාපන ප්‍රතික්‍රියා. අපිට ඒක විස්ථාපන ප්‍රතික්‍රියාවක් පොදු සමීකරණයක් මගින් දක්වන්න පුළුවන්. AB ධන C. මේක ධන කාණ්ඩයක් නම් පළවා හැරෙන්නේ A. ඒ නිසා අපිට මේක දක්වන්න පුළුවන් CB. ඒතර පළවා හැරෙන්නේ A ධන කාණ්ඩය. එහෙනම් C කියන්නේ ධන කාණ්ඩය. සමහරට C ඍණ කාණ්ඩයක් වුණොත් පළවා හැරෙන්නේ B. ඒ දෙකම දක්වන්න බෑ. අපි නිසා එකක් විතරක් දැක්කුවා. පොදු සමීකරණය AB ධන C හැදෙනවා CB පළවා හැරෙන්නේ විස්ථාපනය වෙන්නේ A. දැන් පැහැදිලි. දැන් බලමු අපි මේ ඒක විස්ථාපන ප්‍රතික්‍රියාව ගොල්ලෝ ඉගෙන ගත්ත ඒක විස්ථාපන ප්‍රතික්‍රියා මොනවද කියලා. ලෝහය අපි ලෝහ සහ අම්ල අතර සිදුවන ප්‍රතික්‍රියාවලදී සිදුවෙන්නේ ඒක විස්ථාපන ප්‍රතික්‍රියාව. ලෝහයක් අම්ලයකට දැම්මම ඒ ලෝහයේ ලවණය සාදමෙන් හයිඩ්‍රජන් වායුව ධන කාණ්ඩය හයිඩ්‍රජන් වායුව විදියට පිට වෙනවා. මෙන්න බලන්න. HCl අපි මේව ඉගෙන ගත්තා. HCl හයිඩ්‍රොක්ලෝරික් අම්ල ද්‍රාවණයකට අපි පිරිසිදු කරපු මැග්නීසියම් පටි කැබැල්ලක් දැම්මොත් මෙතෙන්දි සිද්ධ වෙන්නේ මැග්නීසියම් ක්ලෝරයිඩ් හැදෙනවා. හයිඩ්‍රජන් වායුව පිට වෙනවා. මෙතන හයිඩ්‍රොක්ලෝරික් අම්ලයේ තිබෙන හයිඩ්‍රජන් උදාසීන හයිඩ්‍රජන් වායුව විදියට පිට වෙලා තියෙනවා. ඒක විස්ථාපන ප්‍රතික්‍රියාව. තව අපිට ගන්න පුළුවන් අපි කලින් ඉගෙන ගත්තා කොපර් සල්ෆේට් ද්‍රාවණයකට නිල් පාටයි මේක. කොපර් සල්ෆේට් ද්‍රාවණයකට අපි සිංක් කැබලි සිංක් ලෝහය එකතු කරනවා. එතකොට අපිට දකින්න පුළුවන් නිරීක්ෂණය තමයි පුතේ කොපර් සල්ෆේට් ද්‍රාවණයේ නිල් පැහැ ක්‍රමයෙන් අඩු වෙනවා. මෙතෙන්දි හැදෙනවා සිංක් සල්ෆේට්. මේක අවර්ණ ලවණයක්. සිංක් සල්ෆේට් සාදමින් මෙතන කොපර් ධන අයන කොපර් පරමාණු බවට පත් වෙනවා. දුඹුරු පාට අවක්ෂේපයක් ඒ ප්‍රතික්‍රියාව සිදුවන බඳුනේ පතුලේ තැන්පත් වෙනවා දකින්න පුළුවන්. මේකත් එතකොට ඒක විස්ථාපන ප්‍රතික්‍රියාව. ඒතර මේක තුලිත නෑ. ඔයගොල්ලෝ තුලිත කරන්න ඕන. හැබැයි මේක නම් තුලිතයි. ඒ වගේම තව එකක් මම දෙන්න තුලිත කරන්න ඔයගොල්ලන්ට. සිල්වර් නයිට්‍රේට්. සිල්වර් නයිට්‍රේට් ලවණය අවර්ණ ලවණයක්. මේකට අපි මැග්නීසියම් ලෝහය හරි මැග්නීසියම් දැම්ම කියලා හිතන්න. මැග්නීසියම් ලෝහය ප්‍රතික්‍රියා කෙරෙව්වොත් මෙතන හැදෙනවා
මැග්නීසියම් නයිට්‍රේට් රිදී ලෝහය සුදු පාටට අවක්ෂේපයක් විදිහට රිදී පාටට බඳුන පතුල තැම්පත් වෙනවා. මේකත් එතකොට ඒක විස්ථාපන ප්‍රතික්‍රියාව. මේක තුලිත නැහැ. ඔගොල්ලෝ තුලිත කරන්න ඕන. දැන් ඕනනම් මේක තුලිත කරන්න වෙනවා. මේක තුලිතයි මේක. මෙන්න මේ ප්‍රතික්‍රියා දෙක ඔගොල්ලෝ තුලිත කරන්න. අභ්‍යාසයක් විදියට. එතකොට මේ ප්‍රතික්‍රියා තුනේදිම සිද්ධ වෙලා තියෙන්නේ මූලද්‍රව්‍යයක් මගින් සංයෝගයක තියෙන ධන කාණ්ඩයක් පළවා හැරලා තියෙනවා. ධන කාණ්ඩයක් පළවා හැරලා තියෙනවා. ඍණ කාණ්ඩ පළවා හැරීමක් සිදුවන අවස්ථාවක් තියෙනවා. මොකද එහෙම විභාගයට ආවොත් අදිස්සියේ අපි උගන්වලා තියෙන්නේ මේක විතර නම් ඔයගොල්ලෝ අන්දමන්ද වෙන්න පුළුවන්. දැන් මෙන්න මේ HBr හයිඩ්‍රජන් බ්‍රෝමයිඩ් ක්ලෝරීන් වායුවත් එක්ක ප්‍රතික්‍රියා වුණාම මෙතෙන්දී විස්ථාපනය වෙන්නේ පුතේ හයිඩ්‍රජන් නෙමෙයි බ්‍රෝමින් ඍණ කාණ්ඩ. මෙතෙන්දී හැදෙනවා HCl හැදෙනවා බ්‍රෝමින් වායුව දුඹුරු පාට වායුවක් මේක පිට වෙනවා. මේකත් තුලිත නෑ. ඔගොල්ලෝ තුලිත කරලා ලියන්න. එතන මේ ප්‍රතික්‍රියා 1යි 2යි 3යි 4යි මේ හතරම ඒක විස්ථාපන ප්‍රතික්‍රියා. ඒක විස්ථාපන ප්‍රතික්‍රියා. එමනම් මේ සමීකරණ 4 මේක තුලිතයි. අනෙත් තුනම තුලිත නෑ. ඔයගොල්ලෝ තුලිත කරන්න පුරුදු වෙන්නත් එක්ක. දැන් එහෙමනම් ඔයගොල්ලෝ පුළුවන් සංයෝජන ප්‍රතික්‍රියාවක් හඳුනා ගන්න පුළුවන්, වියෝජන ප්‍රතික්‍රියාවක් හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම ඒක විස්ථාපන ප්‍රතික්‍රියාවක් හඳුනා ගන්න පුළුවන්. ඊළඟට අපි බලමු අවසාන ප්‍රතික්‍රියා වර්ගය ද්විත්ව විස්ථාපන ප්‍රතික්‍රියා. ද්විත්ව විස්ථාපන ප්‍රතික්‍රියා. හතර ද්විත්ව විස්ථාපන ප්‍රතික්‍රියා. මෙතෙන්දි වෙන්නේ පුතේ සංයෝග දෙකක හොඳට බලන්න. සංයෝග දෙකක ධන හා ඍණ කාණ්ඩ හුවමාරු කරගනිමින් සිදුවන ප්‍රතික්‍රියා. නැවත සකස් වීමක් සිදු වෙනවා. මේ ද්විත්ව විස්ථාපන ප්‍රතික්‍රියාවලදී සිද්ධ වෙන්නේ සංයෝග දෙකක ධන හා ඍණ කාණ්ඩ හුවමාරු කරගනිමින් මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් අපි මේකේ පොදු සමීකරණය ගමු. AB ධන CD මෙන්න පොදු සමීකරණය. CB ධන AD ඇත්තටම වෙන්නේ මේ ධන හා ඍණ කාණ්ඩ හුවමාරු කරන් තියනවා. මෙතන C කියන ධන කාණ්ඩය මේ B කියන ඍණ කාණ්ඩයත් එක්ක එකතු වෙලා. මෙතන තියෙන A ධන කාණ්ඩය මෙතන තියෙන D ඍණ කාණ්ඩයත් එක්ක එකතු වෙනවා. ඇත්තට මෙතන වෙලා තියෙන්නේ මොකද්ද? සංයෝග දෙකේ ධන හා ඍණ කාණ්ඩ හුවමාරු කරගනිමින් තමයි මෙතන ප්‍රතික්‍රියාව සිද්ධ වෙලා තියෙන්නේ. දැන් අපි ඊළඟට බලමු මේ ද්විත්ව විස්ථාපන ප්‍රතික්‍රියා ඝනයට අයිති වන රසායනික ප්‍රතික්‍රියා මොනවද කියලා. ඔන්න එක. බේරියම් ක්ලෝරයිඩ්. මේක අවර්ණ ලවණයක්. සෝඩියම් සල්ෆේට් මේකත් අවර්ණ ලවණයක්. සෝඩියම් සල්ෆේට්. මේ දෙක එකිනෙක සමග ප්‍රතික්‍රියා කෙරෙව්වොත් සුදු පාට අවක්ෂේපයක් සෑදීමෙන් මෙතන රසායනික විපර්යාසයක් සිදු වුණයි කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. මෙතන හැදෙනවා සෝඩියම් ක්ලෝරයිඩ්. හැමෝම දන්නවා සාමාන්‍ය ලුණු මේක අවර්ණයි. ඒ වගේම මෙතෙන්දි හැදෙනවා බේරියම් සල්ෆේට් කියන සුදු පාට අවක්ෂේපය. මෙන්න මේක අවක්ෂේපයක්. සුදු පාට මණ්ඩියක් වගේ පතුලේ තැම්පත් වෙනවා. මෙතෙන්දි බලන්න සෝඩියම් මගින් මෙතන ඍණ කාණ්ඩය වෙන් කරගෙන තියෙනවා. මෙතන සෝඩියම් මගින් මෙතන ඍණ කාණ්ඩය වෙන් කරගෙන තියෙනවා. බේරියම් කියන ධන කාණ්ඩය මගින් මේ ඍණ කාණ්ඩය වෙන් කරගෙන බේරියම් සල්ෆේට් හදලා තියෙනවා. මේ සංයෝග දෙකේ ධන හා ඍණ කාණ්ඩ හුවමාරු කරගනිමින් තමයි මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙලා තියෙන්නේ. එහෙනම් මේක ද්විත්ව විස්ථාපන ප්‍රතික්‍රියාව. ඒ වගේම අම්ල භස්ම අතර සිදුවන ප්‍රතික්‍රියා හේවත් මොනවද? අම්ල භස්ම අතර සිදුවන ප්‍රතික්‍රියාවට අපි කියනවා
උදාසීනීකරණ ප්‍රතික්‍රියා කියනවා. ඒවත් ද්විත්ව විස්ථාපන ප්‍රතික්‍රියා ගණයට වැටේ. මෙන්න සල්ෆියුරික් H2SO4 ධන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මෙතෙන්දී හැදෙනවා මේ කාණ්ඩය මේ ඍණ කාණ්ඩයත් එක්ක සෝඩියම් ඍණ කාණ්ඩයත් එක්ක එකතු වෙනවා සෝඩියම් සල්ෆේට් බවට පත් වෙනවා. මේ OH කාණ්ඩය ඍණ කාණ්ඩයයි මෙතන හයිඩ්‍රජන් ධන කාණ්ඩය එකතු වෙලා ජලය හැදෙනවා. මේකත් ද්විත්ව විස්ථාපන ප්‍රතික්‍රියා. එහෙනම් දැන් දූල පුතාලට හැම කෙනෙකුටම පුළුවන් අපි මෙතෙක් කතා කරේ පුතේ පදාර්ථවල සිදුවන විපර්යාස. පදාර්ථයේ වෙනස් වීම හෙවත් පදාර්ථයේ සිදුවන විපර්යාස. මේ පදාර්ථයේ සිදුවන විපර්යාස ප්‍රධාන වශයෙන් අපි කාණ්ඩ දෙකකට වෙන් කරා. භෞතික විපර්යාස අනිත් එක රසායනික විපර්යාස. ඒතර භෞතික විපර්යාස කියලා කියන්නේ පදාර්ථයේ රසායනික සංයුතියේ වෙනසක් සිදු නොවෙමින් සිදුවන ප්‍රතික්‍රියා. අවස්ථා විපර්යාස සියල්ලක්ම මේ ගණයට වැටෙනවා. ඒ කියන්නේ ඝන ද්‍රව වීම, ද්‍රව වාෂ්ප වීම, නැවත වාෂ්ප ද්‍රව වීම, ද්‍රව සිසිල් කරාම නැවත ඝන තත්ත්වයටපත් වීම මේවා අවස්ථා විපර්යාස. මේ අවස්ථා විපර්යාස හැම එකක්ම අයිති වෙන්නේ භෞතික විපර්යාස ගණයට. ඒ වගේම සහල් ටිකක් කුඩු කිරීම, ගල් කුඩු කිරීම මේ ඕනවද? මේවා ඇත්තටම මේවත් භෞතික විපර්යාස. එනම් භෞතික විපර්යාස වලදී සිදු වෙන්නේ රසායනික සංයුතිය වෙනස් නොවි යම් යම් විපර්යාස සිද්ධ වෙනවා පදාර්ථ. එනම් මේ පදාර්ථවල රසායනික සංයුතියේ වෙනසක් සිදු නොවෙමින් සිදුවන ප්‍රතික්‍රියාවලට අපි කියනවා භෞතික විපර්යාස කියලා. පදාර්ථවල රසායනික සංයුතියේ වෙනසක් සිදු වෙමින් සිදුවන ප්‍රතික්‍රියාවලට අපි කියනවා රසායනික විපර්යාස කියලා. උදාහරණයක් විදිහට අපි කීපයක් ගත්ත මුලදී ලෝහ අම්ල සමග දක්වන ප්‍රතික්‍රියා, යකඩ මල බැඳීම, පළතුරු ඉදීම, ඒ වගේම ලෝහ සහ ලෝහ ලවණ සමග දක්වන ප්‍රතික්‍රියා, අම්ල භස්ම අතර සිදුවන ප්‍රතික්‍රියා මේවා රසායනික ප්‍රතික්‍රියා. දැන් ඒ වගේම අපි ඉගෙන ගත්තා රසායනික ප්‍රතික්‍රියාවක් සිදු වූ බව හඳුනා ගන්න වැදගත් වන නිරීක්ෂණ මොනවද? තාප විපර්යාසයක් සිදුවීම, වායු පිටවීමක් සිදුවීම, තැල්ලක් ඇතුව දැවීම, ශබ්දය පිටවීම, අවක්ෂේප සෑදීම, වර්ණ විපර්යාසයක් සිදුවීම මෙන්න මෙවැනි මෙවැනි නිරීක්ෂණ අපිට දකින්න පුළුවන් නම් පදාර්ථවල අපිට කියන්න පුළුවන් එතෙන්දී රසායනික විපර්යාසයක් සිදු වුණයි කියලා. නැවත කිව්වොත් දැල්ලක් ඇතිව දැවීම, තාප විපර්යාසයක් සිදුවීම, වර්ණ විපර්යාසයක් සිදුවීම, වායු පිටවීමක් සිදුවීම, ශබ්දය පිටවීම, අවක්ෂේප සෑදීම. එහෙම සිදු වෙනවා නම් එතන රසායනික ප්‍රතික්‍රියාවක් අනිවාර්යෙන් සිදු වුණයි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. මේ රසායනික විපර්යාස අපි රසායන විද්‍යාවේදී ඉදිරිපත් කරන සම්මත ක්‍රමයක් තියෙනවා. ඒ තමයි රසායනික සමීකරණ මඟ. රසායනික සමීකරණ වලදී වම් පැත්තේ ඉදිරිපත් කරන්නේ අපි මොනවද? මම මේ පාඩම නැවත ඔයගොල්ලෝ මතක් කරනවා. වම් පැත්තේ ඉදිරිපත් කරන්නේ වම් පසේ ඉදිරිපත් කරන්නේ ප්‍රතික්‍රියක හෙවත් ප්‍රතික්‍රියාවට සහභාගී වන ද්‍රව්‍ය. දකුණු පස අපි ඉදිරිපත් කරන්නේ ඊතලේ දකුණු පැත්තේ සෑදෙන ඵල එහෙම නැත්නම් ප්‍රතිඵල. ඒතර රසායනික ප්‍රතික්‍රියාවක් අපි රසායනික සමීකරණයක් වගේ ඉදිරිපත් කිරීම මං කියුවා මේ විශ්ව භාෂාවක්. හේතුව තමයි එතෙන්දී අපි මේ රසායනික ප්‍රතික්‍රියාවක් රසායනික සමීකරණයක් වගේ ඉදිරිපත් කිරීමේදී භාවිත කරන්නේ සංකේත සහ සූත්‍ර සම්මත සංකේත සහ සූත්‍ර භාවිත කරමින් තමයි ප්‍රතික්‍රියාව අපි නිරූපණය කරන්නේ. රසායනික සමීකරණයක් මගින් රසායනික ප්‍රතික්‍රියාවක් නිරූපණය කිරීමේදී අපි ස්කන්ධ සංස්ථිති නියමයට අනුකූලවයි මේ රසායනික සමීකරණ ලිවිය යුත්තේ. ඒ කියන්නේ
මතක් කරගන්න මොකද්ද මේ ස්කන්ධ සංස්කෘති නියමය කියන්නේ? ප්‍රතික්‍රියකවල මුළු ස්කන්ධය පළවල මුළු ස්කන්ධයට සමානයි කියන්නේ. ඉතින් රසායනික සමීකරණයකදී අපිට ස්කන්ධ ඉදිරිපත් කරන්න බෑ. ඒ නිසා අපි මොකද කරන්නේ? ප්‍රතික්‍රියකවල පරමාණු ගණනයි පළවල පරමාණු ගණනයි සමාන කරලා ලියන. සමාන නැත්නම් සමාන කරලා ලියන. එහෙම ලිවීමෙන් අපිට පුළුවන් තුලිත රසායනික සමීකරණයක් බවට ඒක පරිවර්තනය කරන්න. ඊළඟට අපි කතා කරා මේ රසායනික ප්‍රතික්‍රියා එමෙත රසායනික විපර්යාස ප්‍රධාන වශයෙන් අපි වර්ග 4කට වෙන් කරා. ඒ වර්ග 4 හැම කෙනෙක්ම මතක තියාගන්න. සංයෝජන ප්‍රතික්‍රියා, වියෝජන ප්‍රතික්‍රියා, ඒක විස්ථාපන ප්‍රතික්‍රියා, ද්විත්ව විස්ථාපන ප්‍රතික්‍රියා. එහෙමනම් අපි ඊළඟ දවසේ කතා කරනවා මේ පාඩමේ ඉතිරි කොටස. ඒ තමයි ලෝහවල ප්‍රතික්‍රියතාව කියන කොටස. මේ ලෝහවල ප්‍රතික්‍රියතාව කතා කරලා ඊළඟට ලෝහ නිස්සාරණය ගැන කතා කරලා මේ පාඩම අපි අවසන් කරනවා. ඒ නිසා ඊළඟ දවසේ ඔයගොල්ලෝ සූදානම් වෙන්න. හැබැයි පාඩම කරන්නට ඉස්සෙල්ලා පුතේ පාඩම පොඩ්ඩක් නොතේරුණක් කවන්න කියව ගන්න. ඒ වගේම මම මේ දේශනයේදී දෙන අභ්‍යාස ඔයගොල්ලෝ සටහන් කරගෙන මේක නැවත කරන්න උත්සාහ කරන්න. ඔයගොල්ලන්ට මේ පහසුකම් නැත්නම් ඒ පහසු කොහොම හරි ඒක සපයාගෙන මේ පාඩම් වලට සහභාගී වෙන්න කියලා මම ඉල්ලමින් අදට මම ඔයගොල්ලෝගෙන් සමු ගන්නවා. ආයිබෝවන්.